समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह तेषां चयो निरोधो एवं वादी महासमनो धर्म श्रवणाभिलाषी लंकावासी लोकवासी सत्पुरुष वासनावंत पिंगवत्नी ප්‍රඥා රූපවාහිනී නාලිකාව හරහා කෙරීගෙන යන හික්මෙන්නන්ගේ ප්‍රතිපදාව කියන මාතෘකාව අනුව සිද්ධ වෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් සඳහා සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම තුල සත්‍යයට මේ ලෝක විශ්ය පිළිබඳව බොහෝ කාරණාවන් දැනගන්න ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙනවා. යම්කිසි කෙනෙක් මේ තථාගත ධර්මය ක්‍රමානුකූලව පිරික්සලා බැලුවොත් ඔවුන්ට පින්වත්නි මේ ධර්මය ලෝකය බිහි වෙච්ච හැටි ලෝකය කියන එක හැදිච්ච හැටි ඒ ලෝකයේ පවතින්නේ කොයි ආකාරයෙන්ද සහ ඒ ලෝකයේ නැතිවීම සම්බන්ධව ක්‍රමානුකූලව විග්‍රහ කරපු විස්තර කරපු ධර්මයක්. විද්‍යාව කියන විෂය මේ දේවල් ඕලාරික වශයෙන් ග්‍රහණය කළාට සම්මා සම්බුද්ධ කියන විෂය පින්වත්නි මේ විද්‍යාව අභිභවනය කරගෙන ගිහිල්ලා විද්‍යාවට ගෑවෙන්නවත් බැරි තරම් විද්‍යාඥයෙකුට ගෝචර නොවන ආකාරයේ ධර්මතා පවා බුදුරජාණන් වහන්සේ විසින් හරි අපූර්වවට දේශනා කරලා තියෙනවා සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ සහ විනය පිටකයේ තුල. ඒ අනුව මේ ලෝකේ පහළ වෙන කෙනෙකුට විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. විමුක්තියක් කියලා කියන්නේ පින්වත්නි යම් කෙනෙක් මේ ලෝකයේ දුකයි කියලා දැනගෙන මේ වගේ සංස්කාර පීඩාව තියෙන ලෝකයක පැවැත්ම කුමක් පිණිසද කියලා කල්පනා කරලා අනේ මෙහෙම සංස්කාරات එක්ක විඳින්න තියෙන මේ අනන්ත දුක කෙලවර කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන කෙනෙක්ට ඒ සඳහා හම්බ වෙන නිවැරදිම එකම විශ්වාසවන්තම ධහම තමයි තථාගත ධර්මය කියන එක. මේක දර්ශනයක්. හැබැයි අද වෙනකොට පින්වත්නි මේක එක්තරා විදිහකට ආගමක් බවට පත් කරගෙන අර මේක නිකන් අනිත් ආගම් එක්ක සමානුපාත කරන්න යන කෝකත් එකයි. ඒ ආගමත් ආගමක් මේ ආගමත් ආගමක් නෑ. ලෞතර සම්මා සම්බුද්ධ කියන විෂය පින්වත්නි ඊට වඩා එහාට ගිය විෂයක්. මේක නිකන් අන්ධබාල ස්වභාවයෙන් අධ්‍යයනය කරන්න තියෙන එකක් නෙමෙයි අදහන්න තියෙන එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලෝක විශ්ය සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂවම ලෝකෙන් එළියට යන ක්‍රමවේදය පිළිබඳව කියවෙච්ච කතා කරපු ධර්මතාවය. ඒ නිසා මේ බුද්ධ දර්ශනය කියන එකත් එක්ක බැලුවාම පින්වත්නි මේක සම්මා දිට්ඨියයි කියලා අපි ගත්තොත් දැන් කෙනෙක් අහනවා මේ සමහරව අහනවා බුද්ධ ආගමයි සම්මා දිට්ඨිකද එතකොට අනිත් අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකද ඒක ඕගොල්ලන්ගේ ආගමෙන් ඔයගොල්ලෝ හදාගත්තු එකක් නේද නෑ පින්නත් කෙනෙක් මේ මාර්ගය තුල නිවැරදිව යනකොට එයාට තේරෙනවා දුක මොකද්ද සමුදය මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද කියලා දුක කියන මේ රෝගය දුරු කරගන්න සුව කරගන්න ක්‍රමවේදය තථාගත ධර්මයේ ඇතුළත් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක යම් කෙනෙක් ප්‍රත්‍යක්ෂව අවබෝධ කළාම ඒක සම්මා දිට්ඨියයි ගත්තොත්. එතනින් එහා තියෙන ඔක්කොම ඒ ඇත්තන්ට මිත්‍යා දෘෂ්ටි ස්වභාවයට වැටෙනවා. ඉතින් ඒක කට අර අපි කියන්නේ වහලා කියන්නේ නැතුව විවෘතම කරලා කිව්වොත් ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ කියලා දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ කියනවා නම්
සත්‍යයේ විමුක්තිය පිණිස, සත්‍යයේ විරාගය පිණිස, සත්‍යයේ නිවීම පිණිස පවතින එකම ධර්මතාවයේ සතිපට්ඨානය නම්. එතනින් එහාට ආයි දෙකක් තියෙන විදිහක් නැහැ. එහෙනම් සතිපට්ඨානයෙන් තොර ධර්මතා සියල්ල පින්වත්නි සම්මා දිට්ඨි ගානට වැටෙන්නේ නැහැ, මිච්ඡා දිට්ඨි ගානටයි වැටෙන්නේ. මේ කාරණා හොඳට තේරුම් අරගෙන බුද්ධ දර්ශනය කියන්නේ සම්මා දිට්ඨිය එක්ක බැඳිච්ච එකම ධහම කියන එක පින්වත්නි විශ්වාස කරගෙන දැනට විශ්වාස කරන්නේ මේක ටිකක් කල් යනකොට ප්‍රත්‍යක්ෂම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. කරගෙන ඉදිරියට ගියොත් මේ මාර්ගය තුළ යාට පින්වත්නි මේ සංස්කාර පිළිබඳව, සංස්කාරවල තියෙන ලක්ෂණ පිළිබඳව දැනෙනකොට, දකින්නකොට, අවබෝධ වෙනකොට එයා නිකම්ම මේ ලෝකේ අතහරිනවා. ඇත්තටම අතහරිනවත් නෙමෙයි, යාට මේ ලෝකේ අතහැරෙනවා මගේ පිට. මොකද මිරිඟුවක් පස්සේ අපි කවුරුත් දුවන්නේ නැහැ. මිරිඟුවක් පස්සේ දුවන්නේ නැති හේතුව තමයි මිරිඟුවක් පස්සේ දිව්වට වතුර ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ ලෝකයේ පස්සේ සැප හොයාගෙන නම් දුවන්නේ. ලෝකයේ පස්සේ සැනසීම හොයාගෙන නම් දුවන්නේ. ලෝකයේ පස්සේ සතුට හොයාගෙන නම් දුවන්නේ. යම් කෙනෙකුට නිසකවම තේරුනොත්, ප්‍රත්‍යක්ෂයෙන්ම තේරුනොත්, ඒකාන්තයෙන්ම තේරුනොත් ලෝකයේ ඇති සැපක් නැත. ලෝකයේ ඇති සැනසීමක් නැත. ලෝකයෙන් ලැබෙන තෘප්තියක් නැත කියලා පින්වත්නි, එයා ලෝකයෙන් ඈතර වෙන මාර්ගයට ප්‍රවීණ වෙනවා. ප්‍රවිෂ්ඨ වෙනවා. එයා ලෝකයෙන් ඈතර වෙන මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමත් සමගම එයාට මේ ධර්මතාව වැටහෙන්න ගන්නවා. ඉතින් මේ පිළිබඳව කෙරීගෙන එන ඒ ධර්මතාව පිළිබඳව කෙරීගෙන එන සියුම් ධර්මදේශනා මාලාවක් ඇතුලේ අපි පහුගිය කාලෙක කතා කළා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි සහ කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි හතර පිළිබඳව. තවත් අපිට කතා කරන්න තුනක් ඉතුරු වෙලා තිනවා. මග්ගා මග්ග ඥාන දර්ශන, පටිපදා ඥාන දර්ශන සහ ඥාන දර්ශන විසුද්ධි කියන තුන. ඊගෙනදී තවත් කාරණාවක් මේකෙදි කියන්නම්. මේ ධර්මදේශන අහලා ගොඩාක් අය කතා කළා. කතා කරලා කියපු කාරණාවක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු කාරණා තේරෙනවා කිව්වා. කියලා දෙන විදිහට තේරෙනවා. නමුත් සමහරු මේ ඉතින් මේවා කිව්වට කමක් නැහැ. සමහරු ඇවිල්ලා මේ බණ නෙමෙයි අහලා තියෙන බණ කියනකොට වෙන අඩුපාඩු දිහා බලලා. එහෙමත් කතා කරපු ඇත්තෝ හිටියා. ඉතින් එවැනි ඇත්තන්ටත් කියන්න තියෙන්නේ ධර්මදේශනා ටික ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ගන්න තියෙන ටික ගන්න. අවබෝධ කරගන්න යමක් තියෙනවා කියලා හිතනවා නම් අවබෝධ කරගන්න. එතනින් එහාට මේ කිසිම දෙයක් උඩ ඇලෙන්න එපා. මේ කිසිම දෙයක් මත ගැටෙන්න එපා. මේ කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කරගන්න එපා. මගේ පින්වත්නි, පින්තුල්ලා දැකලා ඇති ඔය ළමයින්ට බෙහෙත් විදින දොස්තරලා. ළමයින්ට බෙහෙත් විදින දොස්තර මොකද කරන්නේ? ගත්ත ගමන් ඉන්ජෙක්ෂන් එක අරගෙන ඇවිල්ලා විදලා දානවා. එහෙම නැහැ. ඔය මම දැක්ක ඊයේ පෙරේදා කෙනෙක් මට පෙන්නනවා පටිගත කරපු දර්ශනයක්. ඒ ડોක්ටර් දරුවට බෙහෙත් එක විදින්න කලින් චුට්ටක් නටනවා. චුට්ටක් hina වෙනවා. දරුවව කිචි කවනවා. ඊට පස්සේ පොඩි අර සීනි බෝල වගේ ටිකක් දෙනවා. දරුවව හිනස්සලා බෙහෙත් එක විදිනවා. දරුවා දන්නෙත් නැහැ බෙහෙත් එක ඇඟට යනකම්. ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී සියුම් පරමාර්ථ ධර්මයන් කැටිවෙච්ච දහම ඉතාම ගැඹුරින්. ඒ කියන්නේ අඩුම හිනාවක් නැවි බුම්මගෙන වගේ කියලා යන්නත් අපට පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැත. නමුත් මගේ පින්වත්නි, මේක බුම්මගෙන වගේ කියලා ඔබට තේරෙන්නෙත් නැතිව මට තේරෙන්නෙත් නැතුව කියලා යනවට වඩා කාලේ අරගෙන හිමින් මේ පරමාර්ථ ධර්ම ගැන විස්තර කරලා ඔබට තේරෙන උපමා අරගෙන, ඕලාරික උපමා අරගෙන, අපිට පේන්න තියෙන උපමා අරගෙන ධර්මයේ දේශනා කරන්නේ ඔබට වටහා ගන්න මිසක් ධර්මයේ පටු කරන්න නෙමෙයි. හරි? මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මේ දැන් තිස්ස රජතුමාට බණ කියන්න කලින් නුවණ පරීක්ෂා කළානේ. කොහොමද පරීක්ෂා කළේ? ආපු ගමන් කියාගෙන ගියා දේවම් මේ සුතං ඒකං සමයං භගවා සාහත්‍යං විහෙරති 제තවනේ අනාථ. එහෙම කිව්වේ නේ. ළඟම තිබ්බ අඹ ගහ පෙන්නලව මේ ගහ මොකද්ද? ඔය ඇත්තෝ හිටියානම් ආයි හාමුදුරනේ ගස් එපා බණ කියන්නේ. නේද? ඊට පස්සේ මොකක් හරි අල්ල ගන්නවා පින්වත්නි. දැන් කියන්නේ දේශපාලනේ නෑ. එහෙම එකක් නෑ. තිස්ස රජතුමා ලක්දිවට වැඩම කරලා මිහින්තලයට වැඩම කරලා මිස්සක පව් ඉඳගෙන කල්පනා කළා මුලින්ම මේ පුංචි අයට බණ කියනවට වඩා රජ්ජුරුව පහද ගත්තොත් වැඩේ ලේසියි. ඔයත් තුන හිටියානම් කියන්නේ මිහිඳු හාමුදුරුවෝ දේශපාලනය කරා කියලා පවතින පක්ෂයට. එහෙම එකක් නෑ. මේවා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ ගහ කුමක්ද කියලා හැවි ප්‍රඥාව තේරුම් ගන්න. මේ ගහ මොකද මිහිඳු හාමුදුරුවෝ දන්නේ නැද්ද අඹ ගහක් කියලා? නේද? දන්නවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද මේ අඹ ගස් හැර වෙන අඹ ගස් මේ ලංකාවේ තියෙනවා කියලා? දැනගෙන හිටියා. ඒ නිසා මගේ පින්වත්නි, මේ පුංචි ළමයින්ට බෙහෙතක් විදින දොස්තර කෙනෙක් වගේ තථාගත ධහම පරමාර්ථ ධර්මීය සියුම් ධර්මතා ඔබේ ඔළුවට යන මතක හිටින උපමා භාවිතයෙන් කියනකොට මේක පටු කරලා ගන්න එපා. හේතුව තමයි එහෙම කිව්වොත් පින්වත්නි මේ ධර්ම දේශනා ටිකත් එක ධර්ම දේශනා මාලාවක් විතරක් වෙයි.
මේක එතනින් එහාට ගිහිල්ලා අවබෝධ කරගන්න පුළුවන් ධර්මදේශනා මාලාවක් කරගන්න. මේ කියන ධර්මතා අතිශය පින්වත්නි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්ති. දැන් සමහරක් විට ඔබ දැකලා ඇති අපි මෙහිම වටාත් අරගෙන වටාත්ෙන් පෙන්නනවා. ඉතින් මේක පින්වත්නි දැන් සමහරු හිතයි වටාත්ත තියෙන්නේ හස්ත විකාර වළක්වා ගන්න නේද? ඇත්ත. හස්ත විකාර වළක්වා ගන්න විතරක් නෙමෙයි වටාත්ත තියෙන්නේ. ධර්මදේශනාවේදී වෙහෙස නිවා ගන්න. ඊට පස්සේ මුඛ විකාර හස්ත විකාර වළක්වා ගන්න මේ හැම එකටම තියෙනවා. නමුත් ඉතින් ඔබ හිතනවා නම් වටාත්ත මෙහිම අරගෙන මොකක් හරි පෙන්නන එක හස්ත විකාරයක් කියලා ඒක වෙනම විකාරයක්. ඒවට හස්ත විකාර කියන්නේ නේ. මොකද මෙහෙමයි කියලා මම කියන්නේ නැහැ පින්වදින මේක නරකයි කියලා එහෙම කියන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපේ භාෂා විලාශය ටිකක් ඕලාරික වැඩිද මන් දන්නේ. ගොඩක් පිරිස් වලට මේ ධර්මය අවබෝධ කරන්න දෙන්න නිසා යන නිසා ඒ ඕලාරික උපමා උපමේය භාවිතයෙන් කියන මේ ධර්මදේශනාවන් පින්වදින මනාව ශ්‍රවණි මේ බයිනව නෙමෙයි උදේ පාන්දර හරි. මේ බයිනව නෙමෙයි මේක පින්වත්නි බොහොම ගෞරවයෙන් ග්‍රහණය කරගන්න. හාමුදුරුවෝ කිව්වේ කොහොමද? hina වුණාද? දත් කීයක් පෙවුනද? සිවුර ඉරිලා තිබ්බද? ඒවා මුකුත් හිතන්න එපා. හිස බාලා තිබ්බේ නැද්ද? ඇහි බම කපලද හිටියේ? දෙවුර වහලා හිටියේ නැත්නම් මේ මුකුත් හිතන්න එපා. කියන ධර්මතාව ටික ඔළුවට වට ගන්න මගේ පින්වත්නි ඒක ඔබට නිවන් දකින්න හේතු වෙනවා මිසක් මම හිස බාලාද? සිවුර දහලා නැද්ද? hina වෙලාද බණ කීවේ? ආතේ පුටුවේ ගෑවිලාද? මේවා හිතන්න කල්පනා කරන්න යන්න එපා. තම තමන් ඊතර වෙන්න බලන්න. දැන් සමහරු මේ මම ඔකට කියන්නේ අපෙන්ම බණ අහලා අපිටම බණ කියනවා කියලා. සමහරු මේ බණ අහලා අනිත් පැත්තට කතා කරනවා. කතා කරලා කියනවා ආමුදුරනේ ඔබ වහන්සේ අර කියපු කාරණා හරි. හැබැයි මෙන්න මෙතන අඩුවක් තියෙනවා. පින්වත්නි ඔබටත් බණ කියන්න අවස්ථාවක් ඕනි නම් එන්න. ධර්මාසනයකට සුදු රෙද්දක් දාලා දෙන්නම් ඇති වෙනකන් ඔය බණ ටික කියන්නේ. මේ බණ ටික කියන්නේ ඔබට මිසක් ආයිත් මේක කියලා මම අහලා මටම තේරුම් ගන්න කියනවා නෙමෙයි. ඒසා ගැලපෙනවා නම් ශ්‍රවණය කරන්න. පින්වත්නි මේක මම මේ කතා කරන්නේ මේ මට ආපහු මේ නාලිකාව හෝ එක බණ ආවත් නාවත් ඔබ බණ හැව්වත් නැතත් මට කමක් නැහැ. නමුත් මේක වරදවා ගත්තොත් පින්වත්නි පරිප්පු එකක් හැදුවාම පරිප්පු එක කණ්ඩ කොහොම හරි පානුයි පරිප්පුයි නම් තියෙන ලූණු වැඩි කියලා අයින් කරන්න. ලූණු වැඩියෙන් හරි පරිප්පුයි පානුයි කණ්ඩ වෙනවනේ නැත්තම් පාන් විතරනේ කණ්ඩ වෙන්නේ. මේ කියන ධර්මතාව ටික ඔළුවට වට ගන්න හිමින් සැරේ. මේවා පින්වත්නි හරි අමාරු දේවල්. ඒකයි මෙච්චර බණ කියන රටේ. නේ? තිරසනුන් වගේ මිනිස්සු හැසිරෙන්නේ ඇයි? සමහරව අහනවා බණ කියලා ඉවරනහම නිකන් අනේ ආමුදුරනේ ඔබ වහන්සේ මටම කිව්වා වගේ. ඉතින් ඔබට තමයි කිව්වේ. ආයි මොකෝ මම මට කියාගත්තයි ඇවිල්ලා. අපිටම කිව්වා වගේ සමහරව අහනවා මේ ඔබ වහන්සේ මට නේද කිව්වේ? ඔව් ඔබට තමයි. නැතුව මේ කිලෝමීටර් 305ක් 10ක් ගෙවාගෙන ඇවිල්ලා මොකෝ මම මට බණ කියාගෙන යන්නේ. එහෙම නෑ මගේ පින්ගන්න. මේ ඔබටයි කියන්නේ ඔබ තුල මේ අඩුපාඩුව තියෙනවා නම් ඒ අඩුපාඩුව සකස් කරගන්න. එහෙම නැතුව මේ අද මම බොහෝ දෙනෙක් කරන වරදක් තමයි මේක හාමුදුරුවෝ ආවේ කාර් එකේ ඉන්නේ AC එකේ. හැබැයි බලන්ටකෝ නිවන් යන පින්ගන්නේ AC එකේ හිටියා. කමක් නෑ කාර් එකේ ආවා. ඒවා මුකුත් හිතන්න එපා. ඒවා නෙමෙයි නිවන් ධර්මතා. පරමාර්ථ ධර්ම දිහා බලන්න. මම මේ ටික කතා කළේ මේ පහුගිය ධර්මදේශනා එක්ක මට කතා කරපු මා එක්ක කතා කරපු ගොඩක් අය. ඇත්තටම මේගොල්ලෝ අවබෝධ කරගන්න නෙමෙයි ඒගොල්ලෝ නිකන් මාව පරීක්ෂා කරලා වගේ තියෙන ටීවී එක ඉස්සරහා අර හාමුදුරුවෝ හරියට කියනවද හාමුදුරුවන්ට වැරදිලාද හාමුදුරුවෝ කොහෙද ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න. ඔබට වැරදිලාද කියලා බලන්න. ඔබට මේ කතාව තේරෙනවද කියලා බලන්න. එහෙම තේරුම් ගත්තොත් මේ ධර්මදේශනාව විශේෂයෙන්ම කරන්නේ අපි අද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරන්න යන්නේ. ඉතින් ධර්මදේශනා දෙකකින් විතර අපිට මේක කතා කරන්න වෙන්නේ. මේ ටික නැතුව ඉදිරියට යන්න බෑ. මේ ටික තේරුම් ගන්නේ නැතුව ඉදිරියට යනවා කියන එක වෙන්නේ නෑ මගේ පිටුපැත්තේ. ඊට පස්සේ ඔය සමහර තවත් තැනක් මේ අනිත් මත ඛණ්ඩනීය කිරීම. මේ මත ඛණ්ඩනීය කිරීම වලදී සමහරු එරෙහි වෙනවා හාමුදුරුවනේ මත ඛණ්ඩනීය කරන්න එපා. ඔබ වහන්සේගේ ටික කියලා යන්න අනිත් අයට මුකුත් කියන්න එපා. පින්වත්නි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළවෙනියට බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළේයි බුද්ධිම කලේ බණ කියපු එකද බුදුරජාණන් වහන්සේ. දැන් සූත්‍ර පිටකය අරගෙන බලන්න දීඝනිකායේ පළවෙනි සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. මේ ක්‍රමානුකූලව ඔබ පින්වත්නි සූත්‍ර පිටකය අධ්‍යයනය කරනවා නම් නිකන් මැද්දෙන් අල්ලගන්න එපා. මහරහතන් වහන්සේලා දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය එහෙම මේක පිළිවෙලට දේශනා කළේ ඒ පිළිවෙලටම ඉගෙන ගන්න. පළවෙනියටම බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි ගැන කතා කළා. ඇයි?
තථාගත ධර්මය ඉගෙන ගන්නකොට කෙනෙක් අර දෘෂ්ටි වලට වැටෙයිදෝ කියන බයට මුලින්ම දේශනා කළා. මෙන්න මෙහෙම දෘෂ්ටි වගේක් තියෙනවා 62ක්. මේවා මිත්‍යා දෘෂ්ටිය. බලන්න මේ මිත්‍යා දෘෂ්ටි කියලා මේක ඉගෙන ගන්න කෙනා ඊළඟට ධර්ම මාර්ගය යනකොට කවදාවත් අර දෘෂ්ටි 62ට වැටෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍ය ඵල සූත්‍රය ශ්‍රද්ධාව පැද්දෙව්වා. ක්‍රමානුකූලව පින්වත්නි අරගෙන ගිහිල්ලා නිවන දක්වාම ගෙනිච්ච මේ ගමනේ පළවෙනිම සූත්‍රයේ දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය දෘෂ්ටි ගැන දේශනා කළා. ඉතින් දෘෂ්ටි ගැන කියන්නේ නැතුව කොහොමද මගේ පින්වත්නි අපි මේක නවත්තන්නේ? හරි. සමහරක් විට වෙන කෙනෙක් අපි මේ කියන බණ ටිකත් හරහා ආදුරු දෘෂ්ටියක් කිව්වා මෙහෙම කියන්න පුළුවන්. ඔබ මේක ෆිල්ටර් කරගන්න, පෙරා ගන්න. හරි දේ කුමක්ද වැරදි දේ මොකද්ද? මම කියන්නේ මම කියන දේ හරීම කියලා ගන්න කියලා. බුදුරජාණන් වහන්සේවත් එහෙම කිව්වේ නෑ. කාලාම සූත්‍රයේ කිව්වේ මොකද්ද? මම කියන දේ කියෝ පමණකින්ම විශ්වාස කරන්න එපා. හැබැයි මේ කිව්වද විශ්වාස නොකරන්න කියලා? නෑ. එපමණකින් විශ්වාස කරන්න එපා. කියන දේ පිරික්සන්න. ඒ පිරික්සීම තුල ඔබේ රාගය අඩු වෙනවා නම්, ලෝභය අඩු වෙනවා නම්, ද්වේෂය අඩු වෙනවා නම්, මෝහය අඩු වෙනවා නම් අන්නේ මාර්ගය තුල ගමන් කරන්න. අන්න එහෙනම් ඔබ බලන්න, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආදී මනසිකාරය කරන ඔබට සංස්කාර පිළිබඳව යථාර්ථය තේරෙනවද? තේරෙනවා නම් බය නැතුව මේ මාර්ගයත්. එහෙමත් නැත්නම් තියෙන ටිකක් පැටලිලා අර දන්න ටිකත් උඩ යටි කරුණා වගේ වුණා නම් වහාම අතාරින්න. අතහැරලා තව ටිකක් ආනාපාන සති, මෛත්‍රී, ප්‍රහාණ සංඥා, අසුභ සංඥා, අට්ටික සංඥා වගේ සමාධි භාවනාවන් පුරුදු කරන්න. පුරුදු කරලා මෙතනට එන්න. හරි? හොඳයි. ඒ තමයි මේ ධර්මදේශනා මාලාවේ ඔබ දැන් මතක තබා ගත යුතු කාරණා ටික. ඒ අනුව අපි පහුගිය දවස්වල දිට්ඨි විසුද්ධිය ගැන කතා කළා. නාම රූප කියන්නේ මොකද්ද? අපි කතා කළා දිට්ඨි විසුද්ධිය අවසාන ප්‍රතිඵලය ඔබට මේ ලෝකයේ පවතින ධර්මතා සැබවින්ම සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරව හුදු නාම රූප දෙකක් කියලා විතරක් දැනෙන්න ඕනේ. ඒ වගේ ක්‍රියාකාරීත්වයක් විතරක් කියලා. ඊළඟට කාංකා විතරණ විසුද්ධියේදී අපි කතා කළා මේ නාම රූපවල පහළවීම. ඒ කියන්නේ කොහොමද මේ නාම රූප සකස් වුනේ කියන එක පටිච්ච සමුප්පාදයේ මනසිකාර්ය කිරීමෙන් සැක සංකා දුරු කරගන්න. ඒ කියන්නේ නැවත පුනර්භවයක් තියෙනවද? ආපහු කොහොමද ඉපදීමක් තියෙන්නේ? මේ ඉපදිලා ඉන්නේ කොහොමද කියන එක පටිච්ච සමුප්පාද මනසිකාර්යෙන් දුර වෙලා යනවා. එහෙම කරගෙන එන කෙනා පින්වත්නි කාංකා විතරණ විසුද්ධියත් සාක්ෂාත් කළාට පස්සේ, අවබෝධ කළාට පස්සේ ඒ කියන්නේ නාම රූප ධර්මතා හුදු නාම රූපයයි දිට්ඨි විසුද්ධියෙන් දැනගෙන මේක පහළ වෙන්නේ පටිච්ච සමුප්පන්න වයි කියන එක පින්වත්නි 100ට 90ක් 95ක්ම යාට දැනෙනවා නම් තේරෙනවා නම් එයා කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරපු යෝගාවචරයෙක්. කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරපු යෝගාවචරය ඊළඟට එන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. මොකද්ද මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය? මගේ පින්වත්නි මෙන්න මේව මතක තියාගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ සම්මස්සන ඥාණයෙන්. හරි යම් කෙනෙක් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කළා කියලා හිතෙනවා නම් ඒක හිතෙන්නේ යාට සම්මස්සන ඥානය කියන විදර්ශනා ඥාන 10ක් තියෙනවා. සම්මස්සනා ඥානය, සම්මස්සන ඥානය, උද්‍යව්‍ය ඥානය, බංගානුපස්සනා, බයිතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සනා, සංකාරුපෙක්ඛා සහ සත්‍යානුලෝමික කියලා විදර්ශනා ඥාන 10ක් තියෙනවා. 10 පළවෙනි එක තමයි මෙන්න මේ කියන සම්මස්සන ඥානය. දැන් ඔයත් බලයි ස්වාමීන් වහන්සේ 10ක් කොයිද නවමහා විදර්ශනා ඥාන කියලානේ තියෙන්නේ. ඔව් ඊළඟට මේ සම්මස්සන ඥානය අතහැරලා තමයි උද්‍යව්‍ය ඥානි දැන් තමයි ඔය නවමහා විදර්ශනාව ගණන් කරලා තියෙන්නේ. සම්මස්සන ඥානිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටයි අයිති වෙන්නේ. අරක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියටයි අයිති වෙන්නේ උද්‍යව්‍ය ඥානියින්ද. ඒ නිසා සම්මස්සන ඥානිය පරිපූර්ණ බවට පත් කර ගැනීම මග්ගා මග්ග ඥාන දර්ශනිය පරිපූර්ණ බවට පත් කරගත්තා වෙනවා. මොකද්ද මේ සම්මස්සන ඥානිය කියලා කියන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රය මනාව මනසිකාර්ය කිරීමෙන් උපදින. තේරුණා නේද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මනාව මනසිකාරයෙන් උපදින ඥානියට කියනවා. ඒ ත්‍රිලක්ෂණීය සම්මර්ෂණය කිරීමේ ඥානියට කියනවා සම්මස්සන ඥානිය කියලා. එහෙනම් දැන් පටිච්ච සමුප්පාදයේ මනසිකාර්ය කරපු යෝගාවචරය දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යන්න ඕනේ කොතනටද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රය නැවත නැවත සම්මර්ෂණය කිරීමට. මේ සම්මර්ෂණය කිරීමේ කෙලවර තමයි සම්මස්සන ඥානිය කියන එක පරිපූර්ණ භාවයටපත් වෙන්නේ. මෙන්න මේ මග්ගා මග්ග ඥාන දැන් ඔය පටිච්ච සමුප්පාදයේ නාම රූප ධර්මතා මනසිකාර්ය කරනකොට පින්වත්නි අපි පොඩි තැනක ආපහු පැටලෙනවා.
ඒ තමයි දැන් ඔය නාම රූප ධර්මතා හරි චූටි දේවල්නේ. මේවස් මේ රස ඒ කියන්නේ මෙහෙම ඝනත්වයකින් ගන්න බෑ. පුංචි ධර්මතා. පුංචි ධර්මතා රාශියකගේ ක්‍රියාවලිය අපිව රවට්ටනවා. මේකට කියනවා ප්‍රඥප්ති තුනක්. ප්‍රඥප්ති තුනක්, සම්මුති තුනක් මේ පරමාර්ථ සත්‍ය අපිට වහනවා. මොනවද මේ ප්‍රඥප්ති තුන? සමූහ ප්‍රඥප්තිය, සන්තති ප්‍රඥා මේ සංස්ථාන ප්‍රඥප්තිය, ඊළඟට සන්තති ප්‍රඥප්තිය. සමූහ, සංස්ථාන සහ සන්තති කියන ප්‍රඥප්ති තුන අපිට පින්වත්නි මේ ලෝකේ ඇත්ත වහනවා. මොකද්ද මේ සමූහ සංස්ථාන ප්‍රඥප්ති කියලා කියන්නේ? පින්වත්නි මේ නාම රූප කියන්නේ දැන් රූප ධර්මතා ගත්තාම රූප කියන්නේ බොහොම පුංචි දේවල් පියවි හැට නොපෙනෙන රූප කලාපයක් ගත්තාම මතකයි නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අට එකතු වෙලා හැදෙන එකට කියනවා රූප කලාපයක් කියලා. මේ රූප කලාපයක් පියවි හැකට පේන්නේ නැහැ. ඔය පියවි හැකට පේනවයි කියලා විද්‍යාඥයෝ විසින් හොයාගත්ත උපපරමාණුක අංශ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, පොට්‍රෝන. අද පරමාණුව කියලා ගන්නකො. පරමාණුව තුලත් රූප කලාප පින්වත්නි රාශියක් තියෙනවා කියන එක ධර්මයේ සඳහන්. ඒතර විද්‍යාඥයන්ට පෙනෙන පරමාණුව රූප කලාපයක් එහෙම නෙමෙයි. රූප කලාප රාශියක් එකතු වෙලා සමූහයක් එකතු වෙලා හැදිච්ච යම්කිසි ඝණයක් තමයි එතන තියෙන්නේ. හදිසි හරියට මෙන්න මේ වගේ. පිටි ටිකක් අරගෙන දැන් පිටි වෙනවනේ තියෙන්නේ. වතුර ටිකක් දාලා මෙහෙම ගුලියක් කරලා ගත්තොත් අපිට පේන්නේ පිටි කෑලි තියනවා වගේද පිටි ගුලියක් තියනවා වගේ. නේ? චූටි පිටි කෑලි ගොඩක් තියනවා කියලාද අපි කියන්නේ පිටි ගුලියක් තියනවා කියලාද? අන්නේ පිටි ගුලිය අපිට පේන්නේ එකක් විදිහට. දැන් ඔය ඇත්තන්ට මේ මයික් එක දිහා බලන්නකෝ. දැන් මේක පේන්නේ එකක් විදිහටනේ. සැබවින්ම ඔබට මේකේ රූප කලාපනියන් කිරිබත් කෑලි පේනවද? ඒක පියවි ඇහැට පේන්නේ නැහැ. හැබැයි මේක යථාර්ථය මනසිකාර්ය කරන කෙනෙක් එයා දකිනවා මේ මයික් එක කියන එක පින්වත්නි මේ රූප කලාප රාශියක එකතුවක්. හරියට පිටිගුලි ටිකට වතුර ටික දාලා දැන් මේවා හිමනේ හදන්නේ රත් කරලා ලෝඩ් අර ගින්දරෙන් රත් කරලා මොකෝ මේක තිබ්බ ගමන් ඔහොම ඇලවෙන්නේ නැහැ. ගම් ගාලා මේවා මේ එකතු කරපු කෑලි කීපයක් තියෙන්නේ. මේ වයර් එක ගලවන්න පුළුවන්. මේ ජැක් එක ගලවන්න පුළුවන්. මේ මයික් ෂොකට් එක ගලවන්න පුළුවන්. මේ කට ගලවන්න පුළුවන්. මේවා කෑලි ගලවන්න පුළුවන්. හැබැයි ඔබට මේක සමූහයක්. අන්න සමූහ කියන ප්‍රඥප්තිය කියන්නේ මේ පුංචි දේවල් එකතු වෙලා හැදිච්ච මේ ප්‍රඥප්තිය අපි එකක් විදියට ගන්නවා. දැන් අපේ අම්මා එනකොට අපි කවදාවත් හිතන්නේ නැහැ නේ මේ රූප කලාප රාශියක් ගේ මැද්දෙන් එනවා කියලා. අපිට ඇයව පේන්නේ අම්මා ලෙසමයි. හදිස්සිය ඔය අම්මගේ අතක් කපලා අයින් කරොත් අපි ඊට පස්සේ අම්මා කියන්නේ කපපු අතටද ඉතුරු වෙලා ඉන්න අර කොටේටද? නේ? අපි ඊට පස්සේ අර අත කියන රූප කලාප ටික අයින් කරලා අම්මා කියන කෙනාව ගන්නවා සම්පූර්ණ එකක් විදියට. අන්න ඒකට කියනවා මේ පුංචි රූප කලාපවල තියෙන යථාර්ථයේ වහනවා සමූහ මේ වගේ එකතු වීම කියන සමූහ ප්‍රඥප්තිය අපිට මේ ඇත්ත වහනවා. හරි. ඊළඟට සංස්ථාන කියලා කියන්නේ සටහන. හැඩය. දැන් එක මිනිස්සයා පින්වත්නි එක හැඩයයින සමහරු ඉන්නවා නේද? මෙහෙම බෝල ගෙඩි වගේ කට්ටියක් ඉන්නවා. චූටි කට්ටියක් ඉන්නවා. බෝල ගෙඩි වගේ කට්ටිය කිව්වේ මහත කට්ටියට. චූටි කට්ටිය කියලා කිව්වේ කෙට්ටු කට්ටියට. දැන් මේ සටහන මෙන්න මේ සටහනත් අපිට ඇත්ත වහනවා. දැන් මේක ඔය ඇත්තන්ට පේන්නේ වටාත්තක් කියලානේ. ඇයි මේක වටාත්තක් කියලා පෙනුනේ? මෙන්න මේකේ සටහන. මේ රූප කලාප ටික එකතු වෙලා තියෙන සටහන වටාත්තක සටහන. මම මෙහෙම මේක අයින් කරලා මේ මිට අයින් කරලා මෙහෙම මැද්දෙන් ගහගත්තොත් කුඩයක් වගේ වෙන්නේ. අන්න සටහන වෙනස් වෙනවා. සටහන කියන ප්‍රඥප්තිය ඔබට මේක මතක් කරන්නේ නැහැ. රූප කලාප රාශියක එකතුවක් කියලා. මතක් කරන්නේ වටාත්තක් වගේ. එහෙනම් මේක වටාත්තක් එකක් කියලා පින්වන්නේ අන්න සටහන කියන ප්‍රඥප්තියෙන් අපිට මේක වහනවා. සමූහයෙන් වහනවා. ඒ කියන්නේ එකතු වීම තුල සටහන එකතු වෙලා තියෙන හැඩය තුල වහනවා. අවසාන එක තමයි ලස්සන මේක සන්තති. මේවා පින්වත්නි මේවා හරියට තේරුම් ගත්තොත් පින්වත්නි ඔබට නිවන කියන එක වැඩි ඈතක් නැහැ. හරි මේක සංඥා විදියට පොරොන්දු වෙන්න. සන්තති කියලා කියන්නේ ක්‍රියාවලිය. දැන් අපි කියවනේ රූප කලාපයක් චිත්තක්ෂණ 17කින් නිරුද්ධ වෙනවා කියලා. දැන් ඔබ මේක දිහා බලන් ඉන්නේ. ඔබට පේනවද නිකන් නිවිපත් වෙනවා වගේ? නැති වෙලා යනවා මෙහෙම පේනවද? නෑනේ ඇත්තටම මගේ පින්වත්නි දැන් ඔබට පේනවද නිකන් මාව මෙහෙම නිකන් බ්ලින්ක් වෙවි යනවා ලයිට් නිවිපත් වෙනවා වගේ. එහෙම පේන්නේ නැහැ. ඇයි මේ පේන්නේ නැති වෙන්න හේතුව? දැන් ඇත්තටම රූප කලාපයක් කියන්නේ පින්වත්නි මේ
චිත්තක්ෂණ 17කින්. කියන්නේ ඒක කොච්චර පොඩි වෙලාවක්ද කියනවනේ මේ ලෝකේ තියෙන කෙටිම වෙලාව ලෙස අපි හඳුන්වන්න පුළුවන් ඇහි පිල්ලම් ගහන වෙලාව සහ අසුරු සැනක් ගහන වෙලාව. ඇහි පිල්ලමක් ගහනවම කළා කොච්චර පොඩි වෙලාවක්ද යන්නේ. අසුරු සැනක් කියලා කියන්නේ අර ඇඟිලි දෙක මෙහෙම කොට කරලා ඔහොම කරලා ගහන්නේ. ඒකට කියනවා අසුරු සැනක් ගහනවා කියලා. ලෝකයේ තියෙන පුංචිම වෙලාව තමයි මේ ඇහි පිල්ලමක් ගහන වෙලාව කියන එක. පින්වත්නි සඳහන් කරනවා ඇහි පිල්ලමක් ගහනකොට රූප කලාප ලක්ෂ කෝටි ගණක් නිරුද්ධ වෙලා අලුත් ඒවා හට ගන්නවා කියලා. ලක්ෂ කෝටි වතාවක්. එතකොට මේක කොච්චර වේගෙන් නැති වෙනවදනේ. හැබැයි දැන් ඔබට පේන්නේ නැහැනේ මගේ දිහා බලන් ඉන්නකොට මේ. දැන් එහෙම නිකන් බ්ලින්ක් වෙවි ඔන්න මූණ නැති වුණා, බෙල්ල ආවා, ආපහු බෙල්ල ආවා, මූණ නැති වුණා. එහෙම පේනවා. අන්න ඒ පැවැත්ම, ඒකට කියනවා සන්තතිය. මේකේ પરම්පරාවේ නොසෙන්දී පැවැත්ම වගේ පේන. පින්වත්නි ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෙන්න මේක නිසා. එකක් තමයි මේ රූප කලාපයක ආයුෂ පින්වත්නි චිත්තක්ෂණ 17ක්නේ. ওই චිත්තක්ෂණයක තවත් තියෙනවා උපාද ටිති භංග කියලා. දැන් නම් ඉතින් පින්වත්නි ඇත්තටම මේකට වයිට් බෝඩ් එකක් පාවිච්චි කිරීමම ඉතාම වටිනවා. ඉතින් මේ නැකිට දැන් මෙච්චර සරලව කියලා අච්චර අරම කියවනම් ආමුදුරෝ සරල වැඩි අරකයි මේකයි කියලා වයිට් බෝඩ් එකක් ගත්තොත් එහෙම මොනව නොකියයිද නේ. ඒ නිසා ඉතින් කමක් නැහැ. එහෙම අතිපාණ්ඩිත්‍ය අයත් මේක අහන නිසා නුවණ අධික නුවණැත් අහන නිසා ඒ අධික නුවණැත්තන්ට තේරෙවි කියලා හිතෙනවා. ඉතින් අහිංසක අම්මලා තාත්තලාත් මේක අහනවා නම් යම් දිනක ආපෞසරයක් අපි කියලා දෙන්නම් මේක ඇඳලා කරලා කොහොම හරි අවස්ථාවක් සකස් කරගෙන මේක ඉදිරියේදී ආවොත්. හරි. පින්වත්නි ඔය එක චිත්තක්ෂණයක තියෙනවා තවත් පුංචි අවස්ථා තුනක් උපාද ටිති භංග කියලා. උත්පාදය, ටිතිය සහ භංගය. එතකොට 17ටම මෙන්න මේ තුන ඇතුළත්. උපාද ටිති භංග. මේකට කියනවා ක්ෂණ, ඒ කියන්නේ කුඩා ෂණයක්. උපාදය කියන්නේ කුඩා ෂණයක්, ටිතිය කියලා කියන්නේ කුඩා ෂණයක්, භංග කියලා කියන්නේ කුඩා ෂණයක්. ඒ වගේ 17ටම තුන ගාන ගියාම 3 වරක් 17 51යි. හරි. කුඩා ෂණ 51ක් කියන රූපය කියන රූප කලාපයක ආයුෂක වියද මහා චිත්තක්ෂණ 17යි. කුඩා චිත්තක්ෂණ 51යි. මහා චිත්තක්ෂණ වලින් ගත්තොත් 17යි. කුඩා චිත්තක්ෂණ වලින් ගත්තොත් 51ක් රූප කලාපයක් පවතිනවා. පින්වත්නි මේ රූප කලාපවල සමහර රූප කලාප තියෙනවා චිත්තක්ෂණ කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදී හට ගන්න. ඊට පස්සේ සමහර රූප කලාප තියෙනවා අරකේ පළවෙනි චිත්තක්ෂණයේදී හටගන්නේ පස්වෙනි හයවෙනි චිත්තක්ෂණයේදී හටගන්න. දෙවෙනි එකේදී හටගන්නේවත් වෙනවා. තුන්වෙනි එකේදී හටගන්නේවත් වෙනවා. හතරවෙනි එකේදී හටගන්නේවත් තියෙනවා. එතකොට පින්වත්නි මේ ඔක්කොම රූප කලාප මෙහෙම කළා එකපාර නිරුද්ධ වෙන්නේ නැහැ. හරි? ලක්ෂයක් තියෙනවා නම් 10000ක් නිරුද්ධ වෙනකොට 90000ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අර 10000යි පත්තු වෙනකොට තමයි අතනින් වෙන 10000ක් නිවෙන්නේ. දැන් අර නිවිනිවි පත්තු වෙන LED බල්බ් වල දැකලා තියෙනවද? මෙහෙම භාගයක් නිවෙනකොට භාගයක් පත්තු වෙනවා. භාගයක් නිවෙනකොට භාගයක් පත්තු වෙනවා. භාගයක් නිවෙනකොට භාගයක් පත්තු වෙනවා. දැන් ඕකේ වේගය අඩු නිසා අපිට පේනවා ටිකක් නිවෙනකොට ටිකක් පත්තු වෙනවා. ටිකක් නිවෙනකොට ටිකක් පත්තු වෙනවා. රූප කලාපවල පැවැත්ම ඊට වඩා අතිශය වේගවත්, අතිශය සියුම්, පියවිහට පේන්නේ නැති තරම් රූප කලාප ශරීරයේ තියෙන 105ක් විතර නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වුණා කියලා දැනෙන්නේ නැත්තේ මගේ පින්වත්නි 95ක් රූප කලාප මේ ශරීරයේ වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. ඒ 95න් ඉතුරු පහ නිරුද්ධ වෙනකොට අර වෙන් වෙලා ගිය පහ එනවා. හරියට මෙන්න මේ වගේ. දැන් මිනිස්සු මැරුණට ලෝකෙ හිස් වෙන්නේ නැහනේ. ඇයි? මිනිස්සු මැරුණට ලෝකෙ හිස් වෙනවා වගේ පේනවා. දැන් කී දෙනෙක් මැරෙනවද නේ? දියවැඩියාව රෝගයෙන්ම තප්පර ගානකට 11 දෙනෙක් මැරෙනවා. හැබැයි ලෝකෙ හිස් වෙනවද? නෑ. ඇයි හිස් වෙන්නේ නැත්තේ? කොච්චර මිනිස්සු මැරුණත් ඉපදෙන මිනිස්සු දරුවෝ හදලා මැරෙන නිසා. මොකද කරන්නේ? ඉපදෙන මිනිස්සු දරුවෝ හදලා මැරෙන. දැන් ඉපදෙන කවුරුත් දරුවෝ හදන්නේ නැතුව මලොත් මොකෝ වෙන්නේ? ටිකක අවුරුදු 100ක් දැන් අපි අද ඉඳන් කිසිම කෙනෙක් දරුවෝ හදන්නේ නැතුව තව අවුරුදු 100කින් මේ ලෝකෙට මොකද වෙන්නේ? නැති වෙලා යනවනේ නේ. ඔව් අපි දරුවෝ හදන්නේ නැති හේතුවත් අනිත් ආගමික කාර්යෝ නම් දරුවෝ හදනවා මේ ලෝකේ. එහෙම නැති වෙන්න දෙන්නේ නැහැ ඇත්තෝ. ඒ නිසා ඔබ ඒව ගැන කල්පනා කරන්න තනියම. ඒව අපිට කියන්න බෑනේ මේ වගේ. ඒ නිසා අන්න ඒ වගේ හරියට කොච්චර මිනිස්සු මැරුණත් ලෝකයේ මිනිස්සු පද්දවල මැරෙනකොට ලෝකයේ හිස් වෙන්නේ නෑ වගේ. රූප කලාප මැරෙනකොට ඒ රූප කලාප වල ශක්තියක් තියෙනවා. තවත් රූප කලාප පද්දවල මැරෙන්නේ. එක රූප කලාපයක් දරුවෝ ගහනවා, දරුවෝ පැටව ගහනවා කිව්වොත් සාධාරණයි. එක රූප කලාපයක් වෙනවත්නි එයා මැරෙන්නේ එයා වගේ දරුවෝ කීප දෙනෙක් උපද්දවලා.
හැම රූප කලාපයකටම මේ දරු උපද්දවන ශක්තිය තියෙනවා. හැබැයි කාලෙකදී, ඒ කියන්නේ අපි නිකම් මැරෙන්න වගේ එනකොට කාලයක් යනකොට මැරිලා ටික කාලයක් මේක රූප උපද්දවනවා. හැබැයි කාලෙකදී රූප උපද්දවන ශක්තිය නැති වෙලා රූප උපදින එක නැති වෙනවා. එතකොට ඔය පොළවට පස් වෙනවා කියන කතාව බොරු. අපි කවදා හරි පොළවට පස් වෙලා යනවා. පොළවට පස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පඨවි ධාතුවත් එක්ක එකතු වෙනවා කියලා එකක් එහෙම නැහැ සාසනය. පඨවියට එකතු වෙනවා, ආපෝට එකතු වෙනවා. මේවා ධර්මයෙන් නොදැන කියන කතා. සත්‍යවාදීවම පඨවි රූප කලාප ටික යම් දවසක දරුව නූපද්දවා නැති වුණොත් ඒක ලක්ෂණ මාත්‍රයක් බවට පත්ව, ක්‍රියා මාත්‍රයක් බවට පත්ව නිරුද්ධ වෙලා යනවා. ආපහු රූප කලාප උපදවන්නේ නැහැ. දැනට මිනිස්යාගේ අර ජීවිත රූපයත් එක්ක කර්මයත් එක්ක බැඳිච්ච මේ ජීවිත රූප නැවත නැවත රූප පද්දවන නිසා දැන් මේවා නම් ඉතින් ටිකක් ගැඹුරුයිනේ. දැන් හොඳට තේරෙනවා ඇති. දැන් අහන් ඉන්නකො. නැවත නැවත රූප පද්දවන නිසා කොච්චර රූප කලාප නිරුද්ධ වුණත් මගේ පින්වත්නි අපිට රූප කලාප වල හිස් බවක් දැනෙන්නේ නැහැ. හරියට මෙන්න මේ ලයිට් වගේ. මේ ලයිට් එකක් තප්පර ගානකට සැරයක් නිවිනිවි මෙහෙම පත් වෙනවා. හැබැයි අපිට පේනවා අපේ ගෙදර ලයිට් එක නිවිනිවි පත් වෙනවා කියලා. නෑනේ. ඒ මොකද ඒක නිවිනිවි පත් වෙන වේගය වැඩි. ඒක එක දිගටම පවතින එකක් කියලායි අපිට පේන්නේ. අන්න ඒ වගේ රූප කලාප නිවිනිවි පත් වෙන, කියන්නේ නිරුද්ධ වෙවි ඇති වෙන උපදින වේගය වැඩි නිසා මේක සන්තතියක් එකටම පවතින එකක් වගේ පේනවා. ඒ ගස් ගල් කාලයක් පවතිනවා වගේ පේන්නේ ඒ නිසා. නේද? මුළු ගහම එක පාටම එහෙම නැති වෙනවා එහෙම වෙන්නේ නැහැ. රූප කලාප රාශියක් ඉතුරු වෙනවා. එයා නැති වෙනකොට පැටව ගහලයි නැති වෙන්නේ. ඒ නිසා මේක පරම්පරාවක් පවතිනවා වගේ පේනවා. ඔන්න ඔකට කියනවා සන්තති ප්‍රඥප්තිය කියලා. පරම්පරාවක් එක දිගටම නොනැසී පවතිනවා වගේ පේන එකට. එහෙනම් ප්‍රඥප්ති තුනක් ගැන කිව්වා. සමූහ ප්‍රඥප්තිය, සංස්ථාන ප්‍රඥප්තිය සහ සන්තති ප්‍රඥප්තිය. මෙන්න මේ සන්තති තුන බිඳගෙන බලන්න ඕනේ. මේ සන්තති තුන, මේ ප්‍රඥප්ති තුන කඩාගෙන කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මනසිකාරය කළොත් එයාට තේරෙන්න ගන්නවා සමූහය කියන්නේ ප්‍රඥප්තියක්. කෙනෙක් සම්මුතියක්. හැඩය කියලා කියන්නේ හුදු සම්මුතියක්. ඒක තියෙන නාම රූප ධර්මතාව විතරයි. ඊළඟට සන්තතිය කියලා කියන්නේ හුදු සම්මුතියක්. ඒක තියෙන නාම රූප ධර්මතාව විතරයි. කියලා පේන්න පටන් ගත්තාම අන්න පින්වත්නි ඔය ප්‍රඥප්ති තුන කැඩිලා යනවා. ඥානය කියන හස්තයෙන් තමයි ප්‍රඥප්ති කියන මේ කඩතුරාව අයින් කරන්න වෙන්නේ. ප්‍රඥප්තිය කියන්නේ කඩතුරාවක් නම් මේ ප්‍රඥප්තිය කියන කඩතුරාව අයින් කරන්න වෙන්නේ ඥානය කියන හස්තයෙන්. ඒ නිසා මගේ පින්වත්නි ක්‍රමානුකූලව කමක් නැහැ, මේක නොතේරුණාට කමක් නැහැ. බය වෙන්න එපා, ක්‍රමයේ කියලා දෙනවා. හරි? ඔය තුන නිකම් මතක තියාගන්න කියනකොට මේ භාවනාව කළොත් ඕක නිකම්ම අයින් වෙලා යනවා. ලෙඩේ දැනගන්න ඕනේ නැහැනේ බෙහෙත් බොන්න. නේද? ලෙඩේ දැනගන්න ඕනේද බෙහෙත් බීලා ඔය ඇත්තන්ට ඔළුවේ කැක්කුමක් එනවා. අපි හිතමුකෝ පිළිකාවක් හැදිලා කියලා. ડોක්ටර් කියනවාද මේ ඔන්න පිළිකාවක් හැදුණා දැන් අපි දන්නේ නැහැ මැරෙයි. එහෙම කියනවාද බය කරන්නේ නැතුව බෙහෙත් දෙනවාද? සමහර ડોක්ටර්ලන් ඉන්නවා පිළිකාව නැතත් පිළිකාවක් කියලා බෙහෙත් දෙනවා. සමහර ડોක්ටර්ස්ලා ඉන්නවා කරුණාවන්ත අහිංසක අනිත් අය කෙරෙහි මෙත්හිත ඇති. බා බය වෙන්න එපා ඔක චූටි ලෙඩක් කියලා බෙහෙත් දෙනවා. කාලෙකදී පිළිකාව හොඳ වෙනවා. ඔබ දන්නෙත් නැහැ පිළිකාවක් තිබ්බද කියලා ලෙඩේ හොඳයි. අන්න ඒ වගේ මේක දැනගන්න ඕනේ සමූහයෙන් වෙහිලා තියෙනවා, සන්තතියෙන් වෙහිලා තියෙනවා, මේ සංස්ථානියෙන් වෙහිලා තියෙනවා කියලා. මේ දෙන බෙහෙත් ටික පරිහරණය කළොත් නිකම්ම ඔය ලෙඩේ හොඳ වෙලා යනවා. මේක සඳහා කල යුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මනසිකාරය කිරීමයි, ත්‍රිලක්ෂණීය සම්මර්ෂණය කිරීමයි. පින්වත්නි අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක්. අනිත්‍ය කියන්නේ එකක්. දුක්ඛ ලක්ෂණය කියන්නේ එකක්, දුක කියන්නේ වෙනම එකක්. අනාත්ම ලක්ෂණය කියන්නේ එකක්, අනාත්මය කියන්නේ වෙනම එකක්. මේක හයක්. අනිත්‍ය ලක්ෂණයයි අනිත්‍යයි පටලවා ගන්න එපා. දුක්ඛ ලක්ෂණයයි දුකයි පටලවා ගන්න එපා. අනාත්ම ලක්ෂණයයි අනාත්මයයි පටලවා ගන්න එපා. මොනවද මේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ? මගේ පින්වත්නි මේ නාම රූප දෙක දැන් අපි හිතුවොත් එහෙම මේ අනිත්‍යයි කියලා කියන්නේ ඔන්න ඇති වුණා, කාලෙකදී වෙනස් වුණා, ඔන්න දැන් වයසට ගිහිල්ලා අප්පෝ සබ්බං අනිච්චං හැමදේම අනිත්‍යයි, හොඳට තිබ්බගේ කඩාගෙන වැටිලා මෙන්න අනිත්‍යයි, සල්ලි නැති වෙලා අනිත්‍යයි. ඒ අනිත්‍ය දර්ශනය ලෝකෝත්තර මාර්ගයට මදි. ඒක අනිත්‍ය දර්ශනයක් තමයි. හැබැයි ලෝකෝත්තර දර්ශනයට ලෝකෙන් එතර වෙන්න සංස්කාර පිළිබඳව ඒ අනිත්‍ය දර්ශනය මදි. මේ අනිත්‍ය කියලා කියන්නේ ඊට වඩා සියුම් ධර්මතාවයක්.
නාම රූපවල අනිත්‍ය මනසකාරය කරන්න. කියන්නේ මේ රූප ධර්මතා කියන එකේ ඇතිවීම දැන් ඔය ඇත්තන්ට දිට්ඨි විසුද්ධියදී මම කියලා දුන්නානේ. ඒ රූප ධර්මතා කියන එකේ නැතිවීම චිත්තක්ෂණ 17ක් ඇතුළේ මේක නැති වෙන විදිය. දවසක් ඇතුළේ මේක නැති වෙන විදිය. මාසයක් ඇතුළේ මේක අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙන විදිය. ක්ෂණයක් පාසා. ඇත්තටම ඔය ක්ෂණය කියන එක අපිට දකින්න බෑ සර්වඥ කෙනෙකුට සර්වඥ බුදු කෙනෙකුට විතරයි ඔය ක්ෂණය අහුවෙන්නේ. අපිට ඕකේ කුඩා සම්තතියක අනිත්‍ය බලන්න පුළුවන්. කුඩා රාශියක අනිත්‍ය බලන්න පුළුවන්. ඒ නිසාම පින්වත්නි රූපය කියන එක 11 ආකාරයකින් මනසිකාරය කරන්න පටන් ගන්න. මොකද්ද මේ 11 ආකාරය? ඔයත් අහලා තියෙනවනේ 11 ආකාර රූපය කියලා. අතීත රූපය, අනාගත රූපය, වර්තමාන රූපය. බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය. ඕදාරික රූපය, සූක්ෂම රූපය. හීන රූපය, ප්‍රනීත රූපය. ඊළඟට දුර රූපය, සන්තික ළඟ තියෙන රූපය. දුර තියෙන රූපය, ළඟ තියෙන රූපය කියලා 11 ආකාරයක් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන, ඕදාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, ඊළඟට බාහිර ආධ්‍යාත්මික, දුර සන්තික. ඔය 11 මතක තියාගන්න. ඕවා තියෙනවා චතුරාර්ය සත්‍ය පොත, විදර්ශනා භාවනා පොත, චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා පොත, රේරුකාණී චන්දවිමල මහානායක මහිමිපාණන් වහන්සේගේ පොත්පත්වල මේ ධර්මතා බොහෝම ලස්සනට සුන්දරව කෙටියෙන් තේරෙන විදිහට සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම මනසිකාර්ය කරන කෙනා ඔන්න කල්පනා කරනවා අතීත රූපය. ඒ කියන්නේ මෙතෙක් කල් පහළ වෙච්ච රූපය නිරුද්ධයිද නැද්ද? අනිත්‍ය වෙලා කොච්චර වේගෙන් අනිත්‍ය වෙලා යනවද? එහි පිල්ලමක් පාස අනිත්‍ය වෙලා යනවා. මේක නිවිපත් වෙනවා කියන මේ සංසිද්ධිය බලන්න. රූප සමුට්ඨාන ධර්ම කර්ම චිත්ත ඍතු ආහාර හේතුවෙන් ඇති වෙන ඒ දේවල්ගේ විරුද්ධ ප්‍රත්‍ය ලැබීමෙන් ප්‍රත්‍ය නොලැබීමෙන් කර්ම චිත්ත ඍතු ආදී වෙනස් වීමෙන් නැති වෙන රූපය අතීත රූපය අනිත්‍යය කියලා කල්පනා කරන්න. අන්න ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණයෙන් හැබි ලෝකේ අනිත්‍යයි. තේරෙනවද? අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක්, අනිත්‍ය කියන්නේ එකක්. තප්පරයක් පාසා ක්ෂණයක් පාසා මොහොතක් පාසා වෙනස් වෙවි අනිත්‍ය වෙවි යන අතීත රූපය ගිය වර්තමාන රූපය අනාගතේ පහළ වෙන රූපය ක්ෂණයක් පාසා වෙනස් වෙනවාය කියන එක තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මේ වටාත්තත් අනිත්‍යයි. එවැනි අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මේ මයික් එකත් අනිත්‍යයි. එවැනි අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මේ ශරීරයත් අනිත්‍යයි. නාමකයත් අනිත්‍යයි, රූපකයත් අනිත්‍යයි. හරි? එහෙනම් ඔන්න බැලුව අතීත රූපය අනිත්‍යයි. මේක නිකන් මේ අනිත්‍යයි. සබ්බං අනිච්චං චක්කුං අනිච්චා සෝතං අනච්චි. මෙහෙම කිව්වට බෑ. හොද්දට තමන් ඇතුලේ මානසිකාරයක් කරන්න අතීත රූපය දෙවියනේ ඇත්තටම නිරුද්ධයිනේ. අනාගත රූපය දෙවියනේ ඇත්තටම නිරුද්ධ වෙනවනේ. කොච්චර හටගත්තත් වැඩක් නැහැ. මේ වර්තමානයේ දැන් තියෙන ශරීරයට සමවදින්න බලන්න ඇහැ තප්පරේ ක්ෂණේ නැති වෙන විදිය. බලන්න කන තප්පරේ ක්ෂණේ නැති වෙන විදිය. මෙච්චර ආදරෙන් රැක ගන්න හදන ශරීරයේ තප්පරේ නෙමෙයි ක්ෂණයක් ඇතුළත නැති වෙලා යන විදිය කල්පනා කරලා බලන්න. අන්න අතීත වර්තමාන අනාගත රූපය අනිත්‍යයි කියලා කල්පනා වෙන්න ගන්න. ඊළඟට ඕදාරික සහ සූක්ෂම. ඕදාරික කියලා කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් ගමුකෝ මේක මේ පොත තියෙන විදිහටම කරන්න ඕනේ නෑ. අපිට තේරෙන විදිහින් මානසිකාර්ය කරන්න. අපිට මේ අහුවෙන පේන හැමදේම ඕදාරික රූප ගන්නට ගන්න. සූක්ෂම රූප වලට ගන්න අපිට නොපෙනෙන අපි උදාහරණයක් විදිහට ඕජා රූපය ගන්න පුළුවන් අපිට. මේක ගන්නම පුළුවන් කියනව නෙමෙයි. නමුත් මානසිකාර්යයට ගන්න මේ මූලික විදර්ශනාවට අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට පුහුණු වෙන කෙනෙක්ට මේක හරි වැදගත්. අරගෙන කොහොමද කරන්නේ? ඕදාරික රූපයෝද අනිත්‍යය. නේද? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තය. සූක්ෂම රූපයෝද අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තය. අතීත රූපයෝද අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. අනාගත රූපයෝද අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. වර්තමාන රූපයෝද ප්‍රත්‍යුප්පකනේ පටිච්චසමුප්පන්න රූපය වර්තමාන කාලයේ තියෙන රූපයෝද අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඕදාරික රූපත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. සූක්ෂම රූපත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. පහක් ඉවරයි. ඊළඟට හීන රූප ප්‍රනීත රූප මේවා ඉතින් සම්මුතියෙන් එන දේවල්. හොඳයි කියලා හිතන රූපත් අනිත්‍යයි. නරකයි කියලා හිතන රූපත් අනිත්‍යයි. එහෙම අපේ ශාරීරිය අපිටම කැත දේවල් තියෙනවා. ඒවා ගන්න හීන වලට. ප්‍රනීත වලට ගන්න ඔය ඇත්තෝ හිතන් ඉන්න දන්ත කල්යාණි, චවි කල්යාණි, කේශ කල්යාණි කියලා හිතන් ඉන්න වරදවාරගෙන තියෙන දේවල්. මේවත් අනිත්‍යය කියලා කල්පනා කරන්න ගන්න. අන්න එතකොට හීන රූප ප්‍රනීත රූපත් අනිත්‍යයි කියන තැනට ගන්න. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. තේරුණාද මගේ පිංගන්නේ? මේවා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි.
ඊළඟට අපි ගත්තා දැන් හීන ඕදාරික සූක්ෂම හීන ප්‍රනීත. ඊළඟට ගන්න දූර සන්තික ආධ්‍යාත්මික බාහිර. ආධ්‍යාත්මික බාහිර කියලා කියන්නේ මේ ආධ්‍යාත්මය කියන්නේ මගේ ශරීරය තුල තියෙන රූපත් අනිත්‍යද නැද්ද? තප්පරෙන් තප්පරේ මේක ශනින් ශනේ අනිත්‍ය වෙලා යනවද නැද්ද? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. හරි මගෙන් එළියේ තියෙන ගස් ගල් මගේ නෝනා මගේ මහත්තයා මගේ දරුවෝය මගේ පණය මගේ වස්තුවය කියලා හිතාගෙන ඉන්න ඔය දේවල් වස්තුවය පණය කියන එක බලන්න තමන්ගේ ශරීරයත් මොහොතින් මොහොත අනිත්‍ය වෙලා යනවා. පණ කියන ශරීරත් වස්තුව කියන ශරීරත් මොහොතින් මොහොත අනිත්‍ය වෙලා යනවා. මෙන්න මානසිකාරයට එන්න දෙයනේ ආධ්‍යාත්මික රූපත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වෙලා යනවා. කොච්චර ක්ෂණයක් පාසාද මගේ පින්වත්නි මේ කුඩා චිත්තක්ෂණ 51 තුලම මේ රූපය වෙනස් වෙලා යන්නේ හරි පුදුම විදියට. හරි. ඒක නවත්ත ගන්න පුළුවන් කමක් අපිට නැත. කුඩා ක්ෂණයක් උපාද තිති බංග කියන මේ තුන් තැනදිම මේක වෙනස් වෙලා යනවා කියන පින්වත්නි ඔය රූප chart එක තියෙනවා මේ ඔය අන්තර්ජාලෙ හිම මේ පළවෙනි චිත්තක්ෂණයෙන් පටන් අරගෙන 51 වෙනි චිත්තක්ෂණයට යනකොට මෙහෙම පහළට දුර්වල වෙවි යන්නේ. එහෙනම් උපාද අවස්ථාව ඉපදිලා තිති අවස්ථාවේ තියලා බංග අවස්ථාවේදී මේක නැති වෙලා යන විදිය පින්ගන්නේ සම්පූර්ණ මානසිකාරයකට ගන්න. ආධ්‍යාත්මික රූපත් එහෙමයි බාහිර රූපත් එහෙමයි. එවං භාවී එවං ධම්මෝ දෙකම එකයි. අවසානයේදී දූර සන්තික මේවා සම්මුතිය. කියන්නේ දුර තියෙන රූපත් එහෙමයි ළඟ තියෙන රූපත් එහෙමයි. නේ මෙන්න මේ 11 ආකාරයකින් මනසිකාරය කරනකොට පින්ගන්නේ ඔබට රූපයේ ඒකාන්තම අනිත්‍ය ලක්ෂණය කියන එක මනාව වැටහෙන්න ගන්නවා. ආයි කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය 11 ආකාර රූපයේ මනසිකාරය කරොත් අනිත්‍ය ලක්ෂණයට දාලා මොනව ඉතුරු වෙයිද ඔබට? ගන්නයි කියලා. හැමදේම සබ්බං අනිච්චං ඔන්න කීවහම මතක් වෙලා එනවා. 11 ආකාර රූපයම අනිත්‍යයි නේද? අන්න මතක් වෙලා එන තැන. ඊළඟට ඒ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත රූප ලෝකයම අනිත්‍යයි කියන එකට එන්න. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත රූප ලෝකයම අනිත්‍යයි. හරි. ඒකනේ ඔය පින්වත්නි රුප්පතිති රූපං කියලා කිව්වනේ. කියන්නේ රූපයට රූපය කියන අර්ථය දීලා තියෙන්නේ නිතර වෙනස් වෙන නිසා රුප්පතිති රුප්පණය වෙනවා. නැවත වෙනස් වෙන සුළුයි. නැවත නැති වෙන සුළුයි. නැවත ඇති වෙන සුළුයි. හරි. එතකොට මේකේ ලස්සනම කතාව තමයි මෙන්න මේක. දැන් කෙනෙක්ට හිතයි හාමුදුරුවනේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ආයි ඇති වෙනවනේ. නැති වුණාට කමක් නැහැ ආයි ඇති වෙනවනේ. එහෙම හිතේ. පින්වත්නි ඔන්න ඕකත් හොඳට තේරුම් ගන්න. ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ආයි ඇති වෙන්නේ කලින් රූපයමද වෙනත් රූපයක්ද? ඒකනේ කියන්නේ අපේ ගිය අවුරුද්දට වඩා ඔයා මහත් වෙලානේ. ඔයා අනිත්‍ය වෙලානේ කියලා කියන්නේ. අලුතෙන් ඇති වෙලා තියෙන රූප වෙනස් වෙලා කියලා කියන්නේ. ඒ වගේමයි කියලා සමහරු කීවත් ඇත්තට මේ වගේම නෙමෙයි. චුට්ටක් හැම ඇදිලා කළු වෙලා සුදු වෙලා අපිට පේන්නේ ලොකු වෙලා අවුරුද්දකින් නේ මරණයට ලං වෙලා. එහෙනම් ආපහු ඇති වෙන රූප කලින් රූපම නෙමෙයි. ඊට වඩා දුර්වලයි ටික. අවුරුදු 30 35 පෙන්නට පස්සේ ඇති වෙන රූප නේද? ඔය තියෙන සුදු ලස්සන හැමවල ඔක්කොම රැලි වැටිලා තමයි ඊළඟට ඇති වෙන්නේ. දත්වල තියෙන පටවි ධාතු හෙල්ලි තමයි ඊළඟට ඇති වෙන්නේ. කන් වල ඇහෙන්නේ නැති තැන් තමයි පටල බැඳිලා තමයි ඊළඟට ඇති වෙන්නේ. ඇස් වල බැඳෙනවා සුද්ධ බැඳෙනවා කියයි කාච දාන්න යන්න ඕනි කියයි. ඇයි මේ? වෙනස් වෙලා ආපහු ඇති වෙන රූප දුර්වල රූප. දුර්ලභ රූප නෙමෙයි දුර්වල රූප. ඒවා ඊටාම දුර්වලයි. ඒ නිසායි අපි ඒකට බය වෙන්න ඕනේ. විපරිණාම ධර්මය. අපිට ඉදිරියේදී දුක ගැන කතා කරනකොට මේක තේරෙනවා. හරි? ඕක තමයි අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍ය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ ලක්ෂණය සහ දුක. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මගේ පින්වත්නි රූපයේ තියෙන දුක ගැන කල්පනා කරන්න. දැන් ඔය ඇත්තෝ කියන්නකෝ බලන්න ලෝකයේ දුකද්ද සැපද්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔය ඇත්තෝ කියයි දුකයි. ඔය ඇත්ත දැන් හොඳට බන දන්නවනේ. නමුත් ඔය ඇත්තන්ට ඔය පේන ඔළුව කැක්කුමක් ආවහම දුකයි, කණ්ඩ නැති වුනහම දුකයි, වයසට යන එක දුකයි. ඒක නෙමෙයි මේ ලෝකයේ තියෙන දුක. මේවා අදාද පින්වත්නි බොහෝ ඇත්තන්ට අමතක වෙලා තියෙන්නේ. හරි ඒ නිසයි මේ හිමින් සැරේ ක්‍රමානුකූලව මතක් කරලා දෙන්නේ.
දුක්ඛ ලක්ෂණය තමයි මගේ පින්වත්නි මෙන්න මේ හතර හොඳට මතක තියාගන්න. සංස්කාර දුක, සංతాප දුක, විපරිණාම දුක, පීඩන දුක. මොනවද මේ හතර? සංස්කාර දුක, සංతాප දුක, විපරිණාම දුක, පීඩන දුක. රූපයේ තියෙන දුක්ඛ ලක්ෂණය තමයි යෝක. එකක් ඕක සංස්කාරයි. ඒ කියන්නේ පින්වත්නි මේ සකස් කරන්න එපැයි. දැන් හෙට ජීවත් වෙන්න අද මේකට කන්න දෙන්න ඕනිද නැද්ද? කන්න දෙන්න. එතකොට දවස් දෙකක් කන්න දුන්නේ නැතුනොත් මොකෝ වෙන්නේ? මෙච්චර ආදරෙන් බලාගත්තු එක. පණ නැතුව ඇද උපවාස කරනවා කියලා කියන්නේ ඒකනේ. උපවාස කරනවා කියලා කියන්නේ මොකද්ද? බය කරනවා. ආයි රූප පද්දවන්නේ නැහැ කන්න දීලා. අන්න එතකොට බය වෙනවා නොකෑවොත් උපවාස කරනවා මැරෙයි කියලා කියන්නේ කන්න දුන්නේ නැති වුණොත් රූප උපදින්නේ නැහැ. විඥාණයට පිළිටන්න රූප උපදින්නමයි පෙ. රූපය කියන කුඩනේ විඥානීය උපස්තිකනේ. රූපේන උපස්තම්බනීය විඥානීය. ඒ නිසා සංස්කාර කියන්නේ නැවත නැවත සකස් කළ යුතුයි. දැන් අපි කියන්නේ ඇස් පේන්නේ නැත්තම් ගොටු කොල කන්න. දැන් ওই සුදු වෙන්නයි කියලා මල විකාර කරන්නේ ඇයි? ආහාර, ඍතු ඊළඟට ඍතුවත් වෙනස් කරලා ලංකාවේ ටිකක් වියලි පළාත් වල ඉන්න මිනිස්සු වියලි නෙමෙයි කොළඹ පළාත් වලත් එහෙම තමයි. සුදු වෙන්නයි කියලා මොකෝ කරන්නේ? මූණට හලා ගන්නවා යෝගට්. මූණේ තියා ගන්න පිපිඤ්ඤ පෙති. ඊළඟට මූණ දන්නේ නැහනේ මේ පිපිඤ්ඤ දාගත්ත කියලා මූණ හිතන්නේ එංගලන්ත ගියා කියලා. ඇයි කූල් නේ අරක යෝගට් එක හලා ගත්තාම. ඒකෙන් මූණේ තියෙන ඍතුජ රූප කලාප වෙනස් වෙනවා. වෙනස් වෙනවා සත්‍යකෙම. ඔය ඇස්සට කළු වෙන ඒවා අරෝමව නැති කරගන්නේ. ඒ වගේ තමයි මිනිස්සු මේක හොයාගන්නේ. පිපිඤ්ඤ පෙති තියාගන්නේ ඒකේ තියෙන අර කූල් එකත් එක්ක. ඒ අදාළ රූප කලාප ඍතුජ වශයෙන් වෙනස් වෙනවා. ඊළඟට කන කැරට් කෑවහම සුදු වෙනවා කියනවා. ගස් ඩබු ජූස් බිව්වහම සුදු වෙනවා කියනවා. අපි නම් දන්නේ අපිටත් කියනවා හම්දුරනේ කෙට්ටුයි ටික කරව ටිකක් කන්න. කළු වෙලා කැරට් ටිකක් කන්න. එහෙම අනේ ඉතින් අම්මලා වගේ හරි ආදරෙන් කියන්නේ. නරක නෑ හොඳයි. විසාකා මහෝපාසිකාව වගේ. මම මේ ධර්මදේශනාවට ගත්තේ කෑමෙන් රූපය වෙනස් වෙනවා. එහෙනම් රූපය පවත්වා ගන්න කණ්ඩ ඕනිද නැද්ද? කණ්ඩ ඕන. කාල විතරක් රූපය පවත්වා ගන්න පුළුවන්ද? බෑ. කර්මය තියෙන්නත් ඕනේ. එහෙනම් නැත්තම් කර්මය නොතිබ්බොත් කොච්චර කන්න දුන්නත් ওই පඩිපෙලක් බහිනකොට කර්මයක් පරිසම් දීලා කකුල පැටලුණොත් මොකෝ වෙන්නේ? ගස් ලැබු දුන්නත්, කැරට් දුන්නත්, ජූස් දුන්නත්, නාය මූණ ඇතුළට ගියාට පස්සේ කර්මය බලවත් වෙලා නායක් නැහැ. ඇහැක් කරේ මේ වෙලා දැන් මේ හරින් කැලලක් ඇතින පුරාණ කර්මයක් පරිසම් දීලා අර චක්කුපාල මහ රහතන් වහන්සේට උනේ පුරාණ කර්මයේ පරිසම් දුන්නා. මොකද උනේ ඇහැ කියන රූපේ නැති වෙලා ගියා. ආයි කොච්චර ගොටු කොළ කැවුවත් පේන්න ගන්නවද? නෑ. කර්මයක් බලපානවා. එහෙනම් කන්න දෙනවට අමතරව පින් කරන්නත් ඕනේ. ලේසි නෑ පින්ගන්නේ මේ රූපය සකස් කරගන්නවා කියන එක. සකස් කිරීමම දුකක්. පින් කරනවා කියන්නේ ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? මේ දැන් දන් දෙනවනේ ඔය ඇත්තෝ. මට කියන්නකෝ දන් දෙන එක ලේසිද අමාරුයිද? දානංච යුද්ධංච සමානමාහු. දානීය යුද්ධයක් වගේ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඇයි අර බමුණෙක් මතකයිනේ සලුවක් දන් දෙන්න ගිහිල්ලා දෙනවද නැද්ද කියලා කල්පනා කරන. එක සලුවයි තියෙන නෝනටයි Tamanටයි දෙන්නටම. ඒක දැන් නෝන එළියට යනකොට මහත්යර ගෙදර ඉන්න නෑ එක සලුවයි තියෙන්නේ. මහත් එළියට යනකොට නෝනට ගෙදර ඉන්න වෙනවා. නෝන එළියට යනකොට මහත්යට ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා එක දවසක් ගිහිල්ලා දානයක් දෙන්නම හිතන බුදුරජාණන් වහන්සේ දානය ගැන බණ කියනවා. දේශනා කරනවා ධර්මය. දෙන්නම හිතනකොට ආයි මතක් වෙනවා එක්ක දෙන්න ඕනේ නෑ. මෙච්චරයි තියෙන්නේ. අන්න දානයත් එක්ක දානිය දෙන එක ලේසි නෑ. ඒ වගේ මම නිකන් කියනකොට ඔය ඇත්ත මේ බණ අහලා අද රැයට කනකොට එක බත් කටක් බල්ලෙක්ට දෙන්න. හරි. හොඳට දැන් කුකුල් මස්, ෆ්‍රයිඩ් රයිස්, පරිප්පු, අල ටිකක් බැදලා පපඩම් තිබ්බොත්, ගොටකොළ මැල්ල මුකුත් තිබ්බොත්. ඔය ඇත්තන්ගේ හිත පින්වත්නි අර මස් කෑල්ලෙන් එහෙම ගන්න නිකන් පොත්තක් වගේ එකක්. කියන්නේ ඔබ කනකොට හොඳට කෑල්ලක් දාගෙන කෑවට ඔබ දන් දෙනකොට එහෙම දන් දෙන්න ඔබේ හිත නැමෙන්නේ. මම කියනවට ඊළඟට කන බත් වේලෙන් ගෝල් මාරියකින් හරියටම භාගයක් දෙන්නේ නැහැ කවුරු. චූටි පොඩ්ඩක් තමයි කරලා දෙන්නේ. එහෙම දෙන අය ඉන්නවා මහා පින්වන්තයෝ. කියන්නේ දානීය යුද්ධයක්. හරි? දානීය දෙන එක අමාරුවෙන් හම්බ කරන සල්ලි පන්සලක් හදන්න පූජා කරනවා කියන එක ලේසි එකක්ද අමාරු එකක්ද? ඒක අමාරුවෙන් දුක් වහන්සියෙන් හම්බ කරන සල්ලි ලක්ෂ ගණන් පූජා කරන පින්වන්ත මහත්තුරු ඉන්නවා. කියන පමණින් හාමුදුරුවනේ මොනවද අඩුපාඩු? වැසිකලියක් අඩුයිද? සංඝාවාසී ටයිල් ටික හදලා දෙන්නද? උළු ටික හදලා දෙන්නද? පරාල ටික දාලා දෙන්නද? ෂීට් ටික දාලා දෙන්නද?
අමාරුයි පින් කරන්න. ලේසි නෑ. දානේ යුද්ධයක් වගේ දෙන්න ගියාම හිත පස්සට අදින්න තරම් කොච්චරක් ගියාද කියලා බලනවා. අපරාධි කියලා හිතෙනවා. ඉතුරු කරා නේද කියලා හිතෙනවා. හරි. මේ කර්මය සකස් කරන එකත් දුකක්. ඊළඟට ඍතුව නේද රස්නෙනකොට AC දාන්න ඕනේ. සීතල වැඩි වෙනකොට හීටර් දාන්න ඕනේ. උදේට නානවා නම් හොට් වෝටර් නාන්න ඕනේ අපේ මිනිස්සුන්ට. දවල්ට නානවා නම් ටිකක් කූල් කරලා නාන්න ඕනේ. දැන් එහෙමනේ සින්ක් එකක් දැන් මේ පැත්තෙන් හොට් මේ පැත්තෙන් කූල් එහෙම එන්නේ. ඇයි මේක සකස් කරගන්න අමාරුව පර්ස් එකට දාලා තියෙනවා. සල්ලි තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් සංස්කාර අර්ථයෙන්, ඒ කියන්නේ සකස් කිරීමේ අර්ථයෙන් රූපය දුකක්. මේක සකස් කරන්න පුදුම දුකක් විඳින්න ඕනේ මගේ පිංගන්නේ. ඒක ලේසි පහසු දුකක් නෙමෙයි. හරිද? එක බත් කටක් කන්න දෙන්න. මේකට බත් ටිකක් ඊළඟ අවුරුද්දේ බත් කන්න දෙන්න මේ අවුරුද්දේ ඉඳන් කුඹුරු කොටන්න ඕනේ. බිම් හීයෙන් හාන්න ඕනේ. මඩ හීයෙන් හාන්න ඕනේ. බිම් හීයෙන් හාන්න ඕනේ. වපුරන්න ඕනේ. වපුරලා ගොයන් ගස් ලොකු වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඕවා කපන්න බූතයෝ හොයන්න ගියාම බූතයෝ කියන්නේ අර යස්සිව නෙමෙයි කොළඹ පැත්තේ මිනිස්සු නම් බූතයෝ දන්නේ නැහනේ. බූතයෝ හොයන්න ගියාම හිතයි මේ යක්ෂයෝ බැඳගෙන වැඩ ගන්නවාද කියලා ගම්වල මිනිස්සු නෑ භූතයක් කියලා කියන්නේ මේ අර මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා ඒක භූතයා වගේ තමයි. ගොයන් ටික කැපුවාම හාල් වී ටික විතරක් එනවා භූතයා වගේ. ඒක හරි පුදුම මැෂින් එකක්. මේ අපි දැක්කේ ඔය පිටස්තර පළාත් වලට ගියාම තමයි මෙහෙ ඉතින් භූතයෝ නෑනේ. මෙහෙ ඉන්න භූතයෝ ඉතින් අපේ අය තමයි. මේ භූතයෝ ගෙනල්ලා මොකෝ පාර සුද්ධ කරන්නේ. මේ භූතයෝ නෑ. දැන් ඊට පස්සේ භූතයෝ දාගෙන කපන්න ඕනේ. හරිද? වී ටික මේක තෙතයි. වී ටික පාරේ දාලා හප්පච්චියේ විඳින දුකක් මගේ පින්වත්නි බත් කටක් කන්න. ඕක මහා කට්ටව්වේ පාරවල් දිගේ දානවා. දාලා නේ අපිට හිතෙනවා කකුල් රත් වෙනවා ඇති. අවුවට කළු වෙලා පිච්චිලා පුදුම දුකක් බත් කටක් කන්න විදිහේ. හරි? ඊට පස්සේ වී දැන් වේලලා කරලා ඔක්කොම ගත්තා කියලා හිතන්නකෝ. දැන් වී කන්න පුළුවන්ද? වී කන්න බෑ. ඒක උස්සන් ආයි යන්න ඕනි මෝලකට කොටා ගන්න. කොටාගෙන ඇවිල්ලා හාල් ගේනවා. දැන් හාල් කන්න පුළුවන්ද? හාල් කන්නත් බෑ. හාල් ලිපේ තියා ගන්න ඕනේ. ලිපට ගෑස් ඕනි, දර ඕනි, අරව ඕනි, පොල් කටු ඕනි මේ දැන් ඒව හොයන්න ඕනේ. ඊළඟට තම්බ ගත්තාම බත් විතර නිකන් කන්න පුළුවන්ද? ඒත් බෑ. අරගත්ත හාල් ටිකෙන් කොටසක් විකුණලා ඒකට සරිලන එළවලු ගේන්න ඕනි බත් කන්න. බලන්න බත් කටක් කන්නයක් මහන්සි වෙන්න එපා. යල මහ කියලා කන්න තියෙන. මේවා මහන්සි වෙන්න පිටින් අනාගතේ බත් කටක් කන්න. ඒකයි මං කිව්වේ මේ බත් කටක් කන්න එච්චර මහන්සි වෙන්න ඕනි නම්. කොහොම කියව කියලාත් අවුරුද්දකට හාල් දෙයි ඕන. විකුණනවාම එච්චරවත් නෑ. මිනිස්සුන්ට. මේ වගේ මහා අමාරුවෙන් සකස් කළ යුතු, සකස් කරගත යුතු අමාරු කාර්යයක් තමයි රූපය කියලා කියන්නේ. හරි? අපි අද කතා කළා දැන් අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍ය පිළිබඳව. දුක්ඛ ලක්ෂණය කතා කරමින් පවතින්නේ තාම. රූපයේ දුක්ඛ ලක්ෂණයේ මං කිව්ව සංස්කාර දුක, විපරිණාම සංතාප දුක, විපරිණාම දුක සහ පීඩන දුක කියලා හතරක් තියෙන බව මේ සංස්කාර දුක ගැන කියාගෙන එන්නේ. හරි? ඉතින් ධර්මදේශනාවේ කාලය අවසන් නිසා මෙතනින් සංස්කාර දුක කියනක නවත්තන්නම්. ඊළඟ ධර්මදේශනාවේ සංතාප විපරිණාම ආදී ගැන සිහිපත් කිරීමක් කරන්න. මේ ධර්මදේශනාව මාලාවක් විදිහට ශ්‍රවණය කරන්න. නැත්නම් එකක් හරි මග ඇරුණොත් අහුවෙන්නේ නැහැ කොතනින්ද පටන් ගත්තේ කියලා. හරි? ඉතින් ඒ නිසා ප්‍රාර්ථනා කරන පින්වතුන්ලට අද දවසේ ඇති කරගත් ධර්මඥානිය ඔබ අපි නමින් මිය පරලව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. සංසාරගත ජීවිතය සුවපත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් දැකබලා සතුටටපත් වේවා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබට පුණ්‍ය ආනුමෝදනා කරනවා. දවසේ රැස් කරගත්තු ධර්මඥානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය ඔබටත් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තව තවත් ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ඊට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේම ලැබේවා. අවසානයේදී පැතූ බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ සියලු කුසලයෝ ඔබ අපි හැම දිනාටම ඒකාන්ත හේතුවක් වේවා. පාරමිතාවක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.